සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද අපි නොපෙනෙන ලෝකයේ යටතේ සාකච්ඡා කරන්නේ නොපෙනෙන ලෝකෙන් ලැබෙන දේව ශක්ති වලට අදාළව දිව්‍ය ලෝකේ දේව සභාවේ කතා වෙන්නේ මොනවද කියන කාරණය. මොකද්ද අද අපි කතා කරන්නේ? ඔව්, දිව්‍ය ලෝකේ දේව සභාවේ කතා වෙන්නේ මොනවද කියන කාරණය. දැන් අපි මේ පින්නතුන්ට කියලා දුන්නා, මුල ඉඳලා අපේ දේශනා ඇහුවනම් මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධ දිව්‍ය ලෝක දෙකක් කියලා දුන. එකක් තමයි තව්තිසා දිව්‍ය ලෝකය සහ චාතු මහා රාජික දිව්‍ය ලෝකය. එතකොට මනුස්ස ලෝකයේ අසුරු කරගෙන මිනිසුන්ට දේව ශක්ති, දේවතා වරම් ලැබෙන්නේ චාතු මහා රාජික දිව්‍ය ලෝකයේ ඉන්න දේවතාවුන් වහන්සේලාගෙන් කියලා අපි පැහැදිලිවම මේ පින්නතුන්ට කියලා දුන්නා. එතකොට අපි කියලා දුන්නා චාතුන් මහා රාජික දිව්‍ය ලෝකේ මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. ඊට පස්සේ අල්පේශාක්‍ය දෙවිවරු ඉන්නවා. එතකොට මේ අල්පේශාක්‍ය දේවතාවුන් වහන්සේලාගේ මධ්‍යම ආනුභාව සහිත දේවතාවු ඉන්නවා. ඒ වගේම නීච ආනුභාවයක් සහිත, පහත් ආනුභාවයක් සහිත යක්ෂයෝ ඉන්නවා. ඒ අයත් දේවතාවු. එතකොට ඒ අයගෙන් තමයි මනුස්ස ලෝකේ මිනිස්සුන්ට දේව ශක්ති, දේවතා වරම්, යක්ෂ වරම් කියන එක ලැබෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ දේව සභාවේ කතා වෙන්නේ මොනවද? මේ මනුස්ස ලෝකේ මිනිස්සු ගැන මොනවද කතා වෙන්නේ? දැන් මිනිස්සු කැමතිනේ ඔය වගේ ඒවා දැනගන්න. ඉතින් අපි බලමු මොනවද මේ දේව සභාවේ කතා වෙන්නේ කියලා. දැන් හැබැයි අපි මේ දේශනාව ඔබට කියලා දෙද්දි ඔබට මිනිස්සුත් එක එක ඒවා කියලා ඇති දේව සභාවේ මෙව කතා වෙනවා කියලා. එතකොට බලමු අපි ඒ මිනිස්සු කියන ඒවාද හරි, බුදුරජාණන් වහන්සේ කියන එකද හරි. එතකොට අපි මේක කියලා දෙන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය පළවෙනි පොතේ 3:1-4 අනුපාතේ, ඒ කියන්නේ තික නිපාතේ තියෙනවා 260 වෙනි පිටුවේ දේශනාවක්. ඉතින් ගිහි අයට ඕන කෙනෙක්ට මේ දේශනාව කියවන්න පුළුවන්. අංගුත්තර නිකායේ පළවෙනි පොතේ 260 වෙනි පිටුවේ තියෙනවා. මේ දේශනාව ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ කාලේ දේශනා කරපු දේශනාවක්. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කිරුවා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා. ඊට පිටිපස්සේ ගිහි පිරිස බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා වාඩි වුණා. ඉතින් ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ චාතු මහා රාජික දිව්‍ය ලෝකේ මහා රාජ්‍යරුවෝ ඉන්නවා. කවුද? වෙසමුනි රජතුමා. වෙසමුනි රජතුමා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට කතා කරලා කියනවා, ඒ කියන්නේ
අටවක පෝය දවසට. ඒ කියන්නේ මාසිකට එක දවසක් එනවනේ අටවක පෝය. අටවක පෝය දවසට ඇමතිවරුන්ට කියනවා මේ පෘථුවිය සිසාරා ගමන් කරලා ඒ රටවල් පාලනය කරන ප්‍රාදේශීය නායකයෝ ඉන්නවා, දිසාපතිවරු. ඒ වගේම ගම්බාර දෙවිවරු ඉන්නවා. ඒ අය හම්බෙලා මනුස්ස ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ කියලා විස්තරේ අරගෙන එන්න කියලා අමාත්‍යවරු ටික පිටත් කරලා යවනවා. කවදටද? හැම මාසෙකම අටවක පොහොයට. ඒ වගේම හැම මාසෙකම චාතුද්දසී පෝය දවසට සතර වරම් රජ්ජුරුවන්ගේ ඉන්නවා දරුවෝ. ඒ දරුවන්ට කතා කරලා කියනවා මේ පෘථුවිය සිසාරා ගිහිල්ලා මනුස්ස ලෝකෙ මිනිස්සු කරන්නේ මොනවද කියලා හොයාගෙන ඇවිල්ලා මට කියන්න. කවුද කියන්නේ? වෙසමුණි මහරජතුමා. ඉතින් හැම මාසෙකම අටවක පෝය දවසේ මේ පෘථුවිය සිසාරා ගමන් කරනවා සතර වරම් මහ රාජ්‍යරුවන්ගේ ඇමතිවරු. කවුද ඇමතිවරු? දතරාෂ්ට, විරෝල්ල, විරෝපාක්ෂ කියන ඇමතිවරු මේ පෘථුවිය වටේ යනවා. ඒ වගේම චාතුද්දසී පෝයට වෙසමුණි රාජ්‍යරුවන්ගේ දරුවෝ පුත්තු මේ මහා පෘථුවිය වටේ ගමන් කරනවා. මේ අය අහලා තියෙන්නේ පෝය දවස්වලට මිනිස්සු සමහර අය කියනවා විශාල ආලෝකයක් ගියා දැක්ක එක පාටම විශාල ආලෝකයක් කියනවා. ඉතින් ඒක මොකද? ඔව් මේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ ඇමතිවරු ඒ වගේම වෙසමුණි රාජ්‍යරුවන්ගේ දරුවෝ මේ පෘථුවිය වටේ ගමන් කරනවා. ගමන් කරලා ඒ රටවල් වලට යනවා. දැන් අපි ගමු මෙහෙම ලංකාවට එනවා ඇවිල්ලා ප්‍රාදේශීය නායකයෝ හම්බෙනවා. දැන් කතරගම දෙවියෝ, සෝනියන් දෙවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ. එතකොට ඉන්නේ ප්‍රදේශ භාරව කටයුතු කරන දේවතාවෝ. ඒ අය හම්බෙනවා. එතකොට ග්‍රාම සේවකලත් එනවා එතෙන්ට එනවා. ඉතින් ආවට පස්සේ ඒගොල්ලන්ගෙන් විස්තරයක් අහනවා. මොකක්ද අහන්නේ? විස්තරයක් අහනවා. ඔය විදියට ඉන්දියාව, ඇමරිකාව හැම රටකටම මේ ලෝක සිසාරා යනවා. හැම රටකටම ඉන්නවා ප්‍රාදේශීය නායකයෝ, ගම්බාර දේවතාවෝ. එතකොට මේ මහ ඇමතිවරු එහෙම එද්දී ඒ අය සෝදානම් වෙලා ඉන්නේ කියනවා පිළිගන්න. මොකද ඔව් මහ දේවතාවෝ ඉන්නේ. ඒ කියන්නේ චාතුම් මහ රාජික දිව්‍ය ලෝකයේ මැති ඇමතිවරු ඉන්නේ. එතකොට ඒ අය ගිහිල්ලා පිළිගන්නවා කියනවා ප්‍රාදේශීය නායකයෝ, ගම්බාර දේවතාවුන් වහන්සේලා. ඔව් රජවරුනි එන්න කියලා පිළිගන්නවා. ඊට පස්සේ ඔන්න විස්තරේ අහනවා. ඊට පස්සේ කියන විස්තරේ රන් පතක ලියා ගන්නවා. රන් පතක ලියාගෙන ඒ රන් පත අරගෙන ගිහිල්ලා වෙසමුණි මහා රජ්ජුරුවන්ට දෙනවා. කාට දෙන්නේ? වෙසමුණි මහා රජ්ජුරුවන්ට දෙනවා. ඊට පස්සේ වෙසමුණි රජ්ජුරුව ඒ විස්තරේ අරගෙන තව්තිසා දිව්‍ය ලෝකෙට යනවා. කොහෙද යන්නේ? තව්තිසාවට යනවා. තව්තිසා දිව්‍ය ලෝකේ මාසෙකට එක දවසක් සුධර්මා කියන දිව්‍ය සභාවේ සියලුම දෙවිවරු එකට එකතු වෙනවා. කියන්නේ තව්තිසාවේ ඉන්න සියලුම දෙවිවරු දේව සභාවට එනවා. ඒ වගේම චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ වෙසමුණි රාජ්‍යරුවෝ, දතරාෂ්ට රාජ්‍යරුවෝ, විරෝල්ල, විරෝපාක්ෂ කියන සියලුම රජවරු යනවා. ඒ වගේම විෂ්ණු දෙවියෝ,
ශිව දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ, ඒ වගේම ලංකාව බාර කතරගම දෙවියෝ, සෝනියන් දෙවියෝ, ඒ වගේම දැඩිමුණ්ඩ දෙවියෝ, ඒ වගේම යක්ෂ සේනාධිපතිනියෝ, මහා භද්‍රකාලි මෑණියෝ, කාලි හත්තට්ටුව මේ සියලු දෙනාම යනවා තව්තිසා දිව්‍ය ලෝකෙට. තව්තිසා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඔන්න දැන් දේව සභාවේ කතා කරන්න පටන් ගන්නවා. කවුද මූලාසනේ ඉන්නේ? සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියෝ වෙසමුණි රජුරුවන්ගෙන් අහනවා, වෙසමුණි රජතුමනි, මනුස්ස ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ? මොනවද කරන්නේ? එන්නම් ඔන්න ඔබ ගැන, ඒ කියන්නේ හැම ගමකම ගම්බාර දෙවියෝ ප්‍රාදේශීය නායකයාට විස්තරේ කියලා ඒ විස්තරේ තව්තිසාවේ දේව සභාවටම යනවා. එහෙනම් ඔය දේවතා වරන් වලින්, යක්ෂ වරන් වලින්, දේව ශක්තියෙන් වැඩ කරන ඒ අයගේ විස්තරත් උතන කතා බහ වෙනවා. බලන්න දැන් ඔබ හිතන දේද කතා බහ වෙන්නේ. මොනවද වෙසමුණි රජුරෝ දේව සභාවේ කියන්නේ? මොනවද අහන්නේ? මනුස්සං මනුස්සේසු මත්තේයා. මනුස්ස ලෝකෙ මිනිස්සු අම්මට සලකනවද? පෙත්තේයා තමන්ගේ තාත්තට හොඳට සලකනවද? සාමාන්‍යා බ්‍රහ්මඤ්ඤා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකෙ ඉන්නවා ශ්‍රමණ බමුණෝ, ඍෂිවරු ඉන්නවා, භික්ෂූන් වහන්සේලා ඉන්නවා, ආරණ්‍යවල භාවනා මධ්‍යස්ථානවල. මේ අයට සලකනවද? ගෞරව කරනවද? කුලේ ජෙට්ටා පචායිනෝ. ඒ කියන්නේ පවුලේ ඉන්න වැඩිමහල් සහෝදර සහෝදරියන්ට සලකනවද? උපෝසතං උපවසති. මාසෙකට එක දවසක්වත් පොයට උපෝසතය සමාදන් වෙනවද? උපෝසත සීලය ආරක්ෂා කරනවද? පටිජාගරන්ති. නිදි වරාගෙන මනුස්ස ලෝකෙ මිනිස්සු භාවනා කරනවද? පුඤ්ඤානි කරොන්තිති. පින්දහම් කරනවද කියලා ඔන්න ඔය ටික තමයි අහන්නේ. දැන් ඔබ අහලා තිබ්බේ මොනවද? දේව සභාවේ කතාව ඉන්නේ වරමක් දෙන්නේ කාටද? දේව වරයක් දෙන්නේ කාටද? ඕවනේ ඔබ අහලා තිබ්බේ නේද? මේ වරන් වලට පෙරුම් පුරාගෙන ආපු අය ඉන්නවද? අහලා අපි කිව්වේ මේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ කපටි වංචාකාරෝ. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ මිනිස්සු මුදුනේ තියලා, ඒ කියන්නේ දැන් මෝඩ මිනිස්සු රැවටෙනවනේ නේද? දේව සභාව යුවනේ මේ කතාව ඉන්නේ මොනවද? පින් කරන්නේ කවුද? පව් කරන්නේ කවුද? දැන් පළවෙනි එක මාත්‍ය අම්මට සලකනවාද? අම්මට සැලකීම පිනක්. පෙත්තේයා ඒ කියන්නේ තාත්තට සලකනවාද? සාමාන්‍යා බ්‍රහ්මඤ්ඤා මේ ලෝකේ ශ්‍රමණ බමුණන්ට සලකනවාද? ඒ කියන්නේ ශ්‍රමණ බමුණ හොයාගෙන ගිහින් දානි දිනවද? සිව්පසේ පූජා කරනවද? එතකොට මිනිස්සු ඒ වගේ ශ්‍රමණ බමුණන්ට සලකනවද? ඉව අහන්නේ. ඉව පිනක්. කුලේ ජෙට්ටා පචායිනෝ. තමන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඉන්නවා. ගුරුවරු ඉන්නවා. මේ අයට සලකනවද? ගෞරව කරනවද? ඉව පිනක්. උපෝසතං ඒ කියන්නේ පොයට සිල් ගන්නවද? සිල් සමාදන් වීම පිනක්. පටිජාගරන්ති ඒ කියන්නේ භාවනා කරනවද? භාවනා කිරීම පිනක්. පුඤ්ඤානි කරොන්තිති පින් දහම් කරනවද? ඔන්න දේව සභාවේ කතාවෙන්නේ යුවා. මොනවද පින් දහම්? ඒ තමයි
දැන් භික්ෂූන් වහන්සේලාගෙන් ධර්මය අහනවා, බණ අහනවා. ඒ වගේම මල් පූජාවල් පවත්වනවාද? ඒ වගේම චෛත්‍ය වන්දනා, එතකොට බෝධි පූජා, ඒ වගේම දානීය පූජා කිරීම, සිව්පසේ පූජා කිරීම. එතකොට මේ ආරණ්‍ය භාවනා මධ්‍යස්ථාන විහෙර විහාරස්ථාන හදමින් මිනිස්සු මේ හොඳට පින් දහම් කරමින් ඉන්න මේ ආමිස පූජාව ගැන අහන්නේ. එතකොට මිනිස්සු ඕවා කරනවද? ඒ වගේ මහනවා භාවනා කරනවද? ප්‍රතිපත්තියක යෙදෙනවා. දැන් ওই Hindu ධර්මයේ අදහනයි භාවනා කරන්නේ. මොකද ඒවා දේව ධර්මයට අයිති. භාවනාව දේව ධර්මයේ. එතකොට මිනිස්සු මෙව්වා කරනවද? ඔන්න ඔය ටික අහන්න. එහෙනම් ඔබ අහලා තිබ්බේ ඔබට යම් කෙනෙක් වෙන දෙයක් කිව්වනම් ඒ ඔක්කොම බොරු. ඔන්න දේව සභාවේ කතා වෙන දේවල්. නම් මේ ප්‍රාදේශීය නායකයෝ, ග්‍රාම සේවකලා ඔක්කොම ඉන්න තැන චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දේව සභාවේ ඕවයි කතා වෙන්නේ. එහෙම නැතුව මේ වරමක් දෙන්නේ කාටද කියලා කතා වෙනවා නෙමෙයි. ඊට පස්සේ ඔය විස්තරේ වෙසමුණි රාජ්‍යරෝ සියලුම දෙවිවරු ඉදිරියේ කියනවා. කිව්වට පස්සේ මනුස්ස ලෝකෙ මිනිස්සු අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ. වයසට ගියාට පස්සේ පාරවල් අයිනට ගෙනත් දානවා, බලු කූඩුවේ දාලා බඳිනවා. අම්මට තාත්තට කතා කරන්නේ මෙහෙමයි. ඉතින් ඕවා කියනවා. එතකොට ශ්‍රමණ බමුණන්ට බයිනවා, නින්දා කරනවා, අපහාස කරනවා. ඒව දන්නවනේ නේද? එතකොට පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ට සලකන්නේ දැන් මිනිස්සුන්ගේ ගුණධර්ම අඩුයි. ඉතින් පොයට සිල් සමාදන් වෙන්නේ නැහැ. ඒ දැන් බලන්න ගමේ පන්සලට ගිහින් බලන්න පොයි දවසට 20ක් හොයාගන්න නැහැ පන්සලේ. එතකොට ගොඩාක් දිනේ පොයට උපෝසතේ සමාදන් වෙන්නේ 60 පැනලා හොට බිම වැදුනට පස්සේ. දැන් උපෝසතේ සමාදන් වෙන්නේ නෑ, භාවනා කරන්නේ නෑ, පින් දහම් කරන්නේ. ඔව්වා කියනවා. කිව්වට පස්සේ එහෙනම් ඔබේ නම ගම ඇතුළුව මේ සියලු විස්තර දැන් බලන්න. දැන් සුමන සමන්දෙයියන්ගේ ප්‍රදේශයේ තියෙනවානේ සබරගමුව. මේ පැත්තේ මිනිස්සු කරන ඒවා ඔක්කොම ටික කියනවා. කියනවා නැද්ද? ඕවා කියනවා. දැන් බලන්න එතන කිව්වද දෙවියන්ට පහම් පත්තු කරන්නේ කවුද? පූජා වට්ටිතිය. ඒවා මොකවත් කිව්වේ නෑ. කිව්වේ මොනවද? පින් දහම් ගැන කතා කිරීම. මොකද දෙවියෝ කියන්නේ පිනට කැමති පිරිසක්. පිනත් එක්කයි දෙවියෝ මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේක කිව්වට පස්සේ සක්‍ර දෙවියෝ දුකටපත් වෙනවා, අසුතටටපත් වෙනවා කියනවා. අයියෝ, දිව්‍ය ලෝකෙට එන මිනිස්සු නැති වෙලා යනවා. මිනිස්සු මැරිලා අසුර ලෝකේ යනවා. එතකොට අසුරයෝ බලවත් වෙනවා, දෙවියෝ දුර්වල වෙනවා කියලා සක්‍ර දෙවියෝ අසතුටටපත් වෙනවා කියනවා. ඔබ කියවල බලන්න දේශනාව. එතකොට දැන් බලන්න ඔය දේවතා වරන් ඉන, යක්ෂ වරන් ඉන අය මොනවද කරන්නේ? කරනවද? දෙවිවරු එකතු වෙනවද? නෑ. එහෙනම් මං කිව්වේ ඔක්කොම මුලා වෙලා ඉන්නේ, රැවටිලා ඉන්නේ. බොරු කියන්නේ බොරුවක් මත තමයි මේ ලෝකේ යන්නේ. එතකොට දැන් බුද්ධ ශාසන බබලන කාලවල දැන් මේ කාලෙත් ඉන්නවා භාවනා කරන මිනිස්සු ඉන්නවා. අම්මට සලකන ඊටාම අල්ප පිරිසක් ඉන්නවා. තාත්තට සලකන අල්ප පිරිසක් ඉන්නවා. ශ්‍රමණ බමුණන්ට සලකන, දන් දෙන, සිව්පසයේ පූජා කරන, ආරණ්‍ය භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා දානි දෙන, ධර්මයේ අහන, ධර්මයේ ඉගෙන ගන්න විශාල
ඔය පුද පූජාවන් කරන ආමිස පූජා කරන අල්ප පිරිසක් ඉන්නවා. වැඩිමහලු අයට ගෞරව කරන සත්කාර කරන අල්ප පිරිසක් ඉන්නවා. පොයට උපෝසතය සමාදන් වෙන ඊටාම චුට්ටි පිරිසක් ඉන්නවා. දැන් ගමක් ගත්තොත් 1000ක් ඉන්නවා 5 දෙනෙක් විතර පොයට සිල් ගන්න. බණ භාවනා කරගෙන ඉන්න ගිහි පිරිසක් ඉන්නවා ලංකාවේ. භාවනා කරගෙන ඊටාම අල්පයි. ගමක් ගත්තොත් 1000ක් ඉන්නවා නම් එක්කෙනෙක් වගේ. පුඤ්ඤානි පින්දාම් කරන පිරිස චුට්ටයි කියලා කියනවා. දැන් සමන් දෙයියෝ සම්පූර්ණ විස්තරේ කියලා ඇති. කාතරගම දෙයියෝ ඒ ප්‍රදේශයේ සම්බන්ධව සම්පූර්ණ විස්තරේ කියලා එතන කියනවා. දැඩිමුණ්ඩ දෙයියෝ ඒ විස්තරේ කියලා කියනවා. භද්‍රකාලි මෑණියෝ සෝහොන්කාලි මෑණියෝ ඒ විස්තරේ පළාත්වල විස්තර ඔක්කොම ටික කියනවා. එහෙනම් මතක තියාගන්න ඔබ හිතාගෙන ඉන්නේ ඔබේ විස්තරේ කවුරුවත් දන්නේ නැහැ කියලා. දැන් ඔය වරන් තියන අයයි වරන් නැති අයයි මේ ඔක්කොම හිතන් ඉන්නේ මම කරන ඒව කවුරුවත් දන්නේ නැහැ. දැන් සමහරු සත්තු මරනවා, අනාචාරය හැසිරෙනවා, ඒ වගේ මත් පැම් බොනවා. ඕව දන්නවා ඔක්කොම. කවුද? ගම්බාර දෙවිවරු දන්නවා. ප්‍රාදේශීය නායකයෝ දන්නවා. විසමුනි රජුරුවෝ දන්නවා. සක්‍ර දෙවියෝ දන්නවා. එහෙනම් මනුස්ස ලෝකෙ මිනිස්සු කරන කියන ඔක්කොම ටික දෙවිවරු දන්නවා. සක්‍ර දෙවියෝ අසතුටටපත් වෙනවා කියන ඒ බහුල වශයෙන් කරනවා නම් මේ මනුස්ස ලෝකෙ මිනිස්සු සතුටු වෙනවා කියනවා. මැරෙන මිනිස්සු ටික තව්තිසාවට එනවා. අසුර ලෝකේ යන අය අඩු වෙලා අසුර ලෝකෙ පිරිහෙනවා කියලා සතුටටපත් වෙනවා කියනවා. ඉතින් පින්වත්නි ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයේ බබලන කාලවල. බුද්ධ ශාසනයේ බබලන කාලවල මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ගුණධර්ම වැඩි නිසා තව්තිසාවේ යන පිරිස වැඩි. ඒ කියන්නේ පින් දහම් කරන අය වැඩි. පොයට උපෝසතේ සමාදන් වෙන පිරිස වැඩි. භාවනා කරන පිරිස වැඩි. ශ්‍රමණ බමුණන්ට සලකන පිරිස ගෞරව කරන පිරිස වැඩි. දෙමාපියන්ට සලකන පිරිස වැඩි. එතකොට දැන් පිරිහිච්ච කාලයක් මේ කාලේ පිරිහිච්ච කාලයක්. දැන් එහෙනම් අපිට තේරෙනවා දේව සභාවේ කතාව වෙන්නේ පින ගැන. මොකක් ගැනද? පින ගැන. පින් කරන මිනිස්සු ගැන කතා වෙන්නේ. නම් දෙවිවරු කැමති පින් කරන මිනිස්සුන්ටද පව් කරන අයටද? පින් කරන අයට. දැන් ඔය දේව ශක්ති වලින් වැඩ කරන අය ඕව කරනවද? පොයට උපෝසතය සමාදන් වෙනවද? නිදි වරාගෙන භාවනා කරනවද? පින් දහම් කරන හැබැයි ඒ අය කියනවා මොකද්ද? ඔව් මගේ දේවාලෙට කතරගම දෙයියෝ ආවා. එනවා. කාලිමෑණියෝ ඇවිල්ලා කතා කරනවා හීනෙන්. එතකොට දැඩිමුණ්ඩ දෙයියෝ එනවා. සෝනියන් දෙයියෝ එනවා. එතකොට මොනවද මේ කියන්නේ? අමෝලික බොරු. දෙයියෝ එනවද? පව් කරන අයට ළඟට. පව් කරන අයත් එක්ක දෙවියන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට ඒ අයට ලැබෙන්නේ කාගේ ආකර්ෂණයද? මේ පහත් භූත ප්‍රේතයින්ගේ ආකර්ෂණයක් තමයි තියෙන. ඉතින් ඒ අය ඒ පිරිසව රවට්ටලා තියෙනවා. එතකොට මේ සක්‍ර දෙවියන්ගේ ආකර්ෂණය ගන්න, වෙසමුනි රජුරුවන්ගේ දේව ආකර්ෂණය ගන්න, තව්තිසාවේ මැති ඇමතිවරුන්ගේ දේව ආකර්ෂණය ගන්න නම් කරන්න ඕනේ මොනවද? ඔන්න ඔය ටික. අන්න ඒ අයට දේව ආකර්ෂණය ගන්න පුළුවන්. ඒකට කියනවා දේව ආකර්ෂණ වරම්. නියම දෙවිවරුන්ගෙන් ආකර්ෂණ ශක්තියක් ලැබෙනවා. සක්‍ර
සක්‍ර දෙවියන්ගෙන් ලැබෙන බලන්න මිනිස්සු කියනවාද මට සක්‍ර දෙවියන්ගෙන් දැන් එහෙමත් ඔය කලාතුරකින් ඔය සාමාන්‍යයෙන් ඔය කෙනෙක් වරද්දගත්තම කෙනෙක් කියන වැරින්න සක්‍ර දෙවියන්ගෙන් වරම් නෑ. සතර වරන් දෙවියන්ගෙන් වරම් නෑ. ඇයි? ඔව් ඒ දෙවිවරුන්ගෙන් ආකර්ෂණ ශක්තිය ලැබෙන්න මනුස්ස ලෝකෙ මිනිස්සු ඔන්න ඔය ටික කරන්න ඕනේ. මොන ටිකද? ඔව් පොයට උපෝසතේ සමාදන් වීම, නිදි වරාගෙන භාවනා කිරීම, පින්දාන් කිරීම, දෙමව්පියන්ට සැලකීම, ශ්‍රමණ බමුණන්ට සැලකීම, ඔන්න ඔය යහපත් ගුණධර්ම කරන්න. එතකොට ඔබට නියම දේවතා ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. එතකොට එහෙම අයත් නැද්ද? එහෙම අය ඇති. ඔය ටික කරනවා නම් ඒ අයට දේවතා ආකර්ෂණය ලැබෙනවා. එතකොට අද අපි ඔබට පැහැදිලිව කිව්වා මේ අල්පේ ශාක්‍ය කියන දේවතා කොටසින් චාතුම් මහරජකේ ලැබෙනවා ආකර්ෂණ වරම් කියලා. එතකොට මේ මොනවද? ඒවත් යක්ෂ කියන පිරිසට අයිති අයගෙන් ලැබෙන ආකර්ෂණ ශක්ති. මධ්‍යම ආනුභාව යක්ෂයින්. එතකොට ඒවා අපි දේවතා වරන් හැටියට විග්‍රහ කරනවා. එතකොට නියම දේවතා ආකර්ෂණය ගන්න ඔබ ඔන්න ඔය ටික කරන්න ඕනේ. ඔය ටික කරනවා නම් ඔබට දේවතා ආකර්ෂණ ශක්තිය ලැබෙනවා. දේවතා එතකොට දැන් ඔබ දේව ශක්තිය වලින් වැඩ කරන අයනේ. එතකොට ඔබ හිතාගෙන හිටියේ කොහොමද? ඔව් ඔබ හිතාගෙන හිටියේ වෙන දෙයක් නේද? එතකොට දැන් ඔබ ඔය ටික කරන්නේ නැත්නම් ඔබ මැරිලා කොහෙද යන්නේ? දිව්‍ය ලෝක යනවාද? තවතිසාවෙ ගියේද? තවතිසා දිව්‍ය ලෝක යන්න බෑ. ඔබ දේව ශක්ති වලින් වැඩ කරන අය දෙමව්පියන්ට සලකන්න ඕනේ. ශ්‍රමණ බමුණන්ට සලකන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ. වැඩිමහලු අයට සලකන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ. පොය දවසට උපෝසතේ සමාදන් වෙන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. පින්දාම් කරන්න ඕනේ. පින්දාම් කියන්නේ ආරණ්‍ය භාවනා මධ්‍යස්ථාන වලට ගිහින් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්තියක් තුල ජීවිතේ ගත කරන්න ඕනේ. එහෙමයි ඉන්නොයි දේව ශක්තිය වලින් වැඩ කරන. එහෙමයි ඉන්නවා. එතකොට ඒ අයට නියම දේවතා ආකර්ෂණය ලැබෙනවා. යුවා ඒ අය දන්නවා. එතකොට දැන් ඔබේ වැරදි හදාගන්න කාලි. දැන් ඔබ මිනිස්සු රවට්ටලා තියෙන්න ඇති බොරු කියලා. ඉතින් ඔබ නිවැරදි වෙලා නියම දේවතා ආකර්ෂණයක් හදාගෙන දෙවිවරුත් එක්ක කටයුතු කරන්න දේව ශක්තිය ලබා ගන්න ක්‍රමය අපි ඔබට දැන් කියලා දුන්නා. එහෙනම් දේව ශක්ති වලින් වැඩ කරන අය මේ කාරණේ මතක තියාගන්න. ඔබ ළඟට යම්කිසි දේවතාවෙක් හෝ දේවතා වරමක් ඇවිල්ලා ඔබ වැඩ කරනවා නම් ඔබ ඒ දේවතා වරම් වලින් ප්‍රාණඝාතී දෙනවා නම්, හදිහෝනියම් කරනවා නම්, හොරකම් කරනවා නම්, ඔබේ ඥාතීන්ලා හොරකමේ යොදවනවා නම්, ඔබ අනාචාරي හැසිරෙනවා නම්, ඔබ ඔය දේව ශක්ති වලින් වැඩ කරද්දී බොරු කියනවා නම්, මත්පැන් බොනවා නම්, ඔබ කපටි වංචාව කරනවා නම්, කපටිකම් වංචාකම් මේ සියල්ලම ගම්බාර දෙවියෝ සක්‍ර දෙවියෝ කරා යනවා. වෙසමුනි දෙවියන් කරා යනවා. ඒකයි ඔබේ දේවාලේ අනාගතේ වැහිලා යන්නේ. ඒ දේවතාව ඔබට පහර දෙන්නේ ඒකයි. ඔබ විනාශ වෙලා යන්නේ ඒකයි. ඒක නිසා දේව ශක්ති වලින් වැඩ කරන අය තේරුම් ගන්න ඔබ මෙන්න මේ ටික කරන්න පටන් ගන්න. එතකොට පහන් පත්තු කරන්න අවශ්‍ය වෙන්නේ.
දෙවියන්ට පහන් පත්තු කරක සමහරු ඉන්නවා දේවතා වරන් ඉල්ලනවා පහන් පත්තු කර. පහන් පත්තු කෙරුවට දේව ආකර්ෂණය ලැබෙනවද? නෑ. Taman මෙන්න මේ ප්‍රතිපදාවේ යෙදෙනවා නම් ඔය කියපු පින් දහම් ටික Taman කරනවා නම් අන්න දෙයියෝ ඔබ ගැන දැන් පහන් පත්තු කරන්න ඕනේ. දැන් මේ සක්‍ර දෙයියෝ ඇහුවද ඔය විස්තර ගත්තේ පහන් පත්තු කරලාද කියලා? පහන් පත්තු කරන අයගෙන්ද? නෑ. කාගෙන්ද ගත්තේ? ගම්බාර දෙවියන්ගෙන් ගත්තේ. ගම්බාර දෙවියෝ ප්‍රාදේශීය නායකයාට ගිහින් කිව්වා මේ ගමේ ඉන්න මේ මිනිස්සු මෙහෙමයි කියලා කිව්වා විස්තරي ටික. එතකොට පහන් පත්තු කොච්චර පහන් පත්තු කෙරුවත් ඔය පහන් පත්තු කරන අය දන්නවා දේවතා වරන් ලැබෙන්නේ නැහැ. දැන් අපිට හම්බෙනවා දැන් දැඩි මුණ්ඩ දෙවියන්ගෙන් දේව ආකර්ෂණය ගන්න නම් ඔබ පහන් පත්තු කරන්න ඥාතියකින් තොර දේව ආකර්ෂණය ලැබෙනවා. මේ බොරු කියන්නේ. මේ බොරු ඒ අය ව්‍යාපාරයක් කරන්නේ. දේව ආකර්ෂණය ලැබෙන්නේ පින් දහම් කරන අයට. එතකොට ඒකට පහන් පත්තු කරන්න ඕනේ නෑ. ගම්බාර දිවියෝ දන්නවා මේ පුජ්‍යලේ අසවල් කෙනෙක්. දිසාපති දන්නවා, ප්‍රාදේශීය දෙවිවරු දන්නවා, මැති ඇමතිවරු දන්නවා, විසමුනි දිවියෝ දන්නවා, සක්‍ර දෙවියෝ දන්නවා. පහන් පත්තු කරන්න ඕනේ. දේවතා වරන් ඕන්නම් කතරගම ගිහිල්ලා පූජා වට්ටි තියන්න අවශ්‍ය නැහැ. Taman ප්‍රතිපත්තියේ දෙමින් පින් දහම් කරනවා නම් ඒ අයට දේව ආකර්ෂණ වරම් ලැබෙන බව මතක තියාගන්න. ඉතින් මේ කාරණා ඔබේ ඔළුව පිරිසිදු කරගන්න, මනස පිරිසිදු කරගන්න. බොරු කියලා මිනිස්සු බොරු අහලා ඔබ ඔළුව අවුල් කරගෙන ඉන්නේ. ඉතින් ඔබ මනස නිදහස් කරගෙන සත්‍ය තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඔබ දේව ශක්ති වලින් හරියට වැඩ කරගෙන යන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු.